right. අද මේකෙත් අපි දැන් දෙවෙනි තුන්වෙනි දවසේ වීඩියෝ එක තුන්වෙනි දවසේ වීඩියෝ එක 21 සහ 22 දරුවන්ටත් මේක ලියන්න පුළුවන්. හැබැයි එක ප්‍රශ්නේ ලියන්න බැරි. හතරවෙනි එක විතර සන්නයක තව තියෙන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අනිත් ටික ඔක්කොම ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට මේක ගත්තොත් එහෙනම් පළවෙනිට අහන ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් වායුගෝල පීඩනයේදී වැඩිපුර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ප්‍රධාන ඵල පිළිවෙල. සාමාන්‍යයෙන් S ගුණයේ S ගුණයේ ලෝහ වාතය සමග ප්‍රතික්‍රියා මං චුට්ටක් මතක් කරගෙන යන්නම්. S ගුණයේ ලෝහ වාතය සමග ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි ගත්තොත් S ගුණයේ කට්ටිය ඉන්නෝනේ සෝඩියම්, ලිතියම්, සෝඩියම් මොකෝ අප්පා මේක ලියෙන්නේ නැත්තේ. ලිතියම්, සෝඩියම්, ඊට පස්සේ පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. මෙන්න මේ සෙට් එකම ගත්තොත් එහෙම මෙන්න මේ සෙට් එකම ගත්තොත් එහෙම මෙයාලා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ මෙයාලා ඔක්සයිඩ් එක හදනවා. මේකෙන් විශේෂ සෙට් එකක්. ඒ කියන්නේ ටිකක් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි කෙනෙක්. තරමක් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි සෙට් එකක් ඉන්නවා. වැඩි ටිකක් සැලකියුතු ඔක්සිජන් සාන්ද්‍රණයක් තිබ්බොත්, ඒ කියන්නේ වැඩිපුර ඔක්සිජන් තිබ්බොත් පෙරොක්සයිඩ් එක හදනවා. මෙන්න මේ සෙට් එක. මෙන්න මේ සෙට් එක පෙරොක්සයිඩ් එක හදන වැඩිපුර ඔක්සිජන් තිබ්බොත්. මෙයාලා පෙරොක්සයිඩ් එක හදනවා. මේ කට්ටිය ඔක්සයිඩ් එක හදනවා. හැබැයි වැඩිපුර ඔක්සිජන් තිබ්බොත් පෙරොක්සයිඩ් එක හදනවා. මෙන්න මේ සෙට් එක. ඊට පස්සේ මේකේ අපි හිතමුකෝ හොඳටම ඒ කියන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ මට්ටමේ තිබ්බොත් සුපර් ඔක්සයිඩ් එක හදන සෙට් එකකුත් ඉන්නවා. මෙන්න මේ ටික. මෙන්න මේ කට්ටිය සුපර් ඔක්සයිඩ් එක හදනවා. මෙන්න මේ කට්ටිය සුපර් ඔක්සයිඩ් හදනවා. සුපර් ඔක්සයිඩ් හදනවා. එතකොට ඉහළම මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරි. මේ විදිහට තමයි එන්නේ. එතකොට දැන් ඒ කියන්නේ දැන් හිතන්න පොටෑසියම් ගත්තොත් අඩු සාන්ද්‍රණයක් දුන්නොත් ඔක්සයිඩ් හදනවා. ඊට වඩා ටිකක් සාන්ද්‍රණයක් දුන්නොත් පෙරොක්සයිඩ් එක හදනවා. වැඩිපුර ඔක්සිජන් සාන්ද්‍රණයක් දුන්නොත් සුපර් ඔක්සයිඩ් එක හදනවා. හැබැයි ලිතියම් ගත්තොත් එහෙම ලිතියම්ට කොච්චර ඔක්සිජන් දුන්නත් එයා හදන්නේ පෙරොක්සයිඩ් මේ ඔක්සයිඩ් එක විතරයි. ඔක්සයිඩ් එක විතරයි. එතකොට මේකේ කියනවා ලිතියම්. ලිතියම් හදන්නේ ඔක්සයිඩ් එක විතරයි. නේද? මොනවා තිබ්බත් ඔක්සයිඩ් එක විතරයි හදන්නේ. එතකොට ලිතියම් වලට එන්න ඕනේ. එතකොට මෙන්න මේ chart එක මතක තියාගන්න. ආය අපිට ඕනනම් තව එක්කෙනෙක් ලියන්න පුළුවන්. මෙන්න මේ සෙට් එක. මෙන්න මේ සෙට් එක නයිට්‍රයිඩ් එක හදනවා. නයිට්‍රෝජන් එක අපිට මේ පාඩමේදී දාන්නේ වෙනකොට වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී මේක නයිට්‍රයිඩ් එක හදනවා කියලා චුට්ට මතක තියාගන්න. රයිට් නයිට්‍රයිඩ් එක හදනවා. මෙන්න මේ chart එක චුට්ට මතක තියෙනවනම් හොඳයි. එතකොට ලිතියම් දැම්මොත් එහෙම සුපර් ඔක්සයිඩ් එක හදන්නේ. ඒ කියන්නේ Li2O. රයිට් දෙවෙනියට අපිට තියෙනවා සෝඩියම්. සෝඩියම් මොකක්ද හදන්නේ බලන්න. සෝඩියම්ට වැඩිපුර තිබ්බොත් එයා අනිල් පාට එකක් ඉන්නවා. ඒ කියන්නේ පෙරොක්සයිඩ් හදනවා. ඒ කියන්නේ මෙයා පෙරොක්සයිඩ් එකක් හදනවා වැඩිපුර ඔක්සිජන් තිබ්බොත්. එතකොට Na2O2 එකක් හදනවා. පෙරොක්සයිඩ් කියන්නේ ඔක්සිජන් වල ඍණ එක, මෙයා ඍණ 2, මෙයා ඍණ 1. ඊට පස්සේ අපිට තියෙනවා පොටෑසියම්. පොටෑසියම් තිබ්බොත් එහෙම අය රතු පාට එකක් ඉන්නේ. එහෙනම් සුපර් ඔක්සයිඩ් හදනවා. මෙයා සුපර් ඔක්සයිඩ් හදනවා. සුපර් ඔක්සයිඩ් කියලා කියන්නේ ඔක්සිජන් වල ඔක්සිකරණ අංක ඍණ භාග. KO2. ඊළඟට මැග්නීසියම්. මැග්නීසියම් කොහෙද ඉන්නේ? මැග්නීසියම් නයිට්‍රයිඩ් ලියන්න බෑනේ ඔක්සිජන් එක දාන්නේ නැහැ. මැග්නීසියම් දැම්මොත් එහෙම යා ඔක්සයිඩ් එක හදන්නේ MgO. බලන්න මෙන්න මෙහෙම උත්තර තියෙනවද කියලා. ලිතියම් ඔක්සයිඩ් තියෙනවා, සෝඩියම් පෙරොක්සයිඩ් තියෙනවා, සුපර් ඔක්සයිඩ් තියෙනවා, ඔක්සයිඩ් තියෙනවා මැග්නීසියම් වල. එතකොට උත්තරේ දෙවෙනි එක නම් හරියටම ගැලපෙනවා. දෙවෙනි එකේ ඔක්කොම ටික නිවැරදිව තියෙනවා. එතකොට උත්තරේ වෙන්න ඕනේ මේකට දෙවෙනි එක. රයිට්? මේකට උත්තරේ දෙවෙනි එක. එතකොට මෙන්න මේ chart එක චුට්ටක් වීඩියෝ එක නතර කරලා අඳ ගන්න. මෙන්න මේ chart එකෙන් අපිට කියන්න පුළුවන් දැන්. අඩුවෙන් ඔක්සිජන් තිබ්බොත් පොටෑසියම් වගේ රුබීඩියම් වගේ කට්ටිය හදන්නේ ඔක්සයිඩ් එක. ටිකක් තිබ්බොත් පෙරොක්සයිඩ් එක, වැඩිපුර තිබ්බොත් සුපර් ඔක්සයිඩ් එක.
සෝඩියම්ට එහෙම අඩුවෙන් තිබ්බොත් ඔක්සයිඩ් එක මෙන්න මේ සෙට් එක නිල් පාට එකේ තිබ්බ අඩු ඔක්සිජන් අඩුවෙන් තිබ්බොත් ඔක්සිජන් ඔක්සයිඩ් එක හදනවා වැඩිපුර ඔක්සිජන් තිබ්බොත් පෙරොක්සයිඩ් එක හදනවා මේ සෙට් එකට වැඩිපුර ඔක්සිජන් තිබ්බත් එයාලා හදන්නේ නැහැ හැබැයි මේ කට්ටිය නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා ගොඩක් වෙලාවට හොඳට මතක තියාගන්න ඔක්සයිඩ් එක සහ නයිට්‍රයිඩ් එක විතරක් හදනවනම් එයාලගේ ප්‍රතික්‍රියාශීලීත්වය ටිකක් අඩුයි ඊට පස්සේ පෙරොක්සයිඩය හදලා පෙරොක්සයිඩය සහ ඔක්සයිඩය හදනවනම් තරමක් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි ඊට පස්සේ පෙරොක්සයිඩය ඔක්සයිඩය සුපරොක්සයිඩය තුනම හදනවා නම් එයාලගේ ප්‍රතික්‍රියාශීලීත්වය ඔක්කොටම වඩා වැඩි. ඒතකොට මේ කට්ටියගේ ප්‍රතික්‍රියාශීලීත්වය ඔක්කොටම වඩා වැඩි කියන එක තමයි කියන්නේ. එතකොට ඒක තමයි මේක චෙක් වෙන්නේ. එතකොට මේ සෙට් එක තියෙන විදිහට මේක ඇවිත් තියෙන අපිට උත්තරේ 4 වෙනි එක. දෙවෙනි එක හරි. අනිත් එක 0.1 මෙච්චේ භාෂ්මික අම්ල ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 50ක් 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය 50ක් එක්ක මිශ්‍ර කරාම pH අගය යන්නේ. pH අගය සම්බන්ධ ගැටලුවක්. ගොඩක් අයට අමාරු ගැටලුවක් නේද? මගේ ෆ්‍රී ක්ලාස් එකක් තියෙන pH අගයට ඔන්න මට වීඩියෝස් ටික වලට දෙන්න පුළුවන්. අවශ්‍ය කට්ටිය ඉල්ලන්න. ඒ කියන්නේ ෆ්‍රී ක්ලාස් එකක් මම කරා. දැන් ඒක මැද වගේ යන්නේ සුව ආරක්ෂක ද්‍රාවණ වගේ යන්නේ. අවශ්‍ය නම් ඔයාලට වීඩියෝ ටික දෙන්න පුළුවන් මට pH අගය සම්බන්ධව මම ගන්න. right? ඒක ෆ්‍රී කරපු ක්ලාස් එක. 0.1 HA මේ මෙන්න මේකෙන් ඒක භාෂ්මික දුබල අම්ල ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 50 සහ 0.5 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 50ක් එකිනෙකට මිශ්‍ර කරාලු. මේක එකට මිශ්‍ර කරලා. එකට මිශ්‍ර කරාම හැදෙන ද්‍රාවණයේ පරිමාව කොච්චරක් එන්න ඕනද? ඝන සෙන්ටිමීටර් 100ක් එන්න. දැන් අහන්නේ අපෙන් pH අගයක් අහන්න. දැන් මේ දෙක මෙහෙම දැම්මම මොකක්ද වෙන්නේ? මේ දෙක මෙහෙම දැම්මම මේකේ Ka අගයක් දීලා තියෙනවා. කියන්නේ විඝටනයක් වෙලා තියෙනවා. මේකේ Ka වැලියු එක දීලා තියෙනවා අපිට. එක වැඩි කිරීම 10 ඍණ 5ක. ඒ කියන්නේ මේක දුර්වල අම්ලයක්ම තමයි. Ka විඝටනයේ සමන එක වැඩි කිරීම 10 ඍණ 5ක් කියන්නේ ටික පොඩි අගයක් නේද? එතකොට මේකේ අපිට අහන්නේ pH අගය. එතකොට මේ දෙන්න මිශ්‍ර කරාම මෙන්න මේ විදිහට මේ දෙක ප්‍රතික්‍රියා වෙනවා. මේ දෙන්න මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක දැම්මහම එන්නේ කියලා මේක ලවණේ හැදිලා ජලයේ විදිහට ප්‍රතික්‍රියා වෙනවා. දැන් මේක MCQ එකක් නිසා මම මෙහෙම තියෙද්දි කියන්නේ මෙහෙම ගාන තියෙද්දි මෙතනම මවුල ගණන් ටික සුළු කරනවා. හරි. මේකේ ගත්තොත් එහෙම මෙතන අපිට එනවා 0.1ෙන් අපි මෙතන මවුල ගණන් හදමු. එතකොට ලේසි 0.1 මවුල ඩෙසිමීටර් ඊට පස්සේ 5 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර්. එතකොට මෙතනින් අපිට උත්තරයක් එනවා 5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල තමයි HA මවුල ගාන තියෙන්නේ. HA මවුල ගාන. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන එනවා 0.05 මවුල ඩෙසිමීටර් වැඩි කරන්න ඕනේ 50 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර් වලින්. එතකොට අපිට මෙතනින් උත්තරයක් එනවා 5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල. එතකොට ඔයාලට තේරෙන්න ඕන. අරක 5 වැඩි කිරීම 10යි 2.5 වැඩි කිරීම 10 ඍණ 3 නම් ඉතිරි වෙන්නේ HA නේ. ඉතිරි වෙන්නේ HA. මොකද දැන් එකට එක අනුපාතයක් යන්නේ ඉතිරි HA මවුල ගන්න එනවා. ඒ කියන්නේ මේකෙන් මෙච්චරයි දැම්මොත් ඉතිරි වෙනවනේ. ඉතිරි HA මවුල ගන්න එනවා 2.5 වැඩි කිරීම මේකෙන් මේක අඩු වෙන්න ඕනේ. මුළු HA සාන්ද්‍රණයෙන් ප්‍රතික්‍රියා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කරා නම් හරි. මොකද ඒ ටික ප්‍රතික්‍රියා කරන්න එපා. එතකොට මෙතනින් එනවා අපිට උත්තරයක් 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල කියලා. ඒ කියන්නේ මේකෙන් 5 වැඩි කිරීම 10 ඍණ 3යි මේකෙන් 2.5ක් දැම්මොත් මේකෙන් 2.5ක් අඩු වුණාම ඉතිරි මෙච්චරක් හැදෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් සෑදෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. සෑදෙන සෝඩියම් Na මවුල ගන්න. ගත්තොත් එහෙම එකට එක අනුපාතයක් දැන් මේකේ වෙන්නේ ඇත්තට මෙතන 5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල තියෙනවා. මෙතන 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල තියෙනවා. 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල සුළු වුණාට පස්සේ මෙතන එනවා අපිට 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල ඉතුරු වෙනවා. මෙතන මුකුත් නැහැ. හැබැයි මෙතන හැදෙනවා මෙතන 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල හැදෙනවා. නේද?
එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න දෙක Na මවුල ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ කියවෙන්නේ හරි මවුල ගන්න මෙච්චර. දැන් ඊට පස්සේ pH එක හොයනවා නම් මේකේ විඝටනයේ සරකලා තමයි අපිට ගන්න වෙන්නේ. විඝටනයේ සරකලා තමයි ගන්න වෙන්නේ. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙම මේකේ විඝටනය ලියනවා. ඒ කියන්නේ මේක ජලයේ සම කියන්නේ HA නේ තියෙන්නේ. HA වල විඝටනය වීම ලියන. මොකද විඝටනීය තේ දීලා තියෙනවා කියන්නේ අපිට ඒක ඇසුරෙන්ම තමයි මේක හදන්න තියෙන්නේ. H2+ අයන සාන්ද්‍රණය ඊට පස්සේ A- සාන්ද්‍රණය. හැබැයි A- සාන්ද්‍රණය ඉස්සල්ලා ඉඳලම තියෙනවා. දැන් මේකේ ගත්තොත් එහෙම දැන් මෙයා ඉන්නවා 5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල. මෙයාත් ඉන්නවා 5 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල. එතකොට ටිකක් විඝටනයේ තරමක් අඩු වෙන්න ඕනේ. අපි හිතමු විඝටන ප්‍රමාණය A කියලා. විඝටන ප්‍රමාණය A. ඒ වුණොත් මෙතන වෙනස ගන්න පුළුවන් අපිට ඍණ A ධන A ධන A මේක MCQ එකක් නිසා මෙහෙම නැතුව කෙලින්ම හිතන්නත් පුළුවන්. ඒ වුණාට මෙහෙම හිතනවා වඩාත් හොඳයි. 10 ඍණ 3යි මවුල. අපි මෙහෙම ගමු මේවල සාන්ද්‍රණ අකමන්න දැන් දාපු එකේ දාමු. මේවල සාන්ද්‍රණ කෙලින්ම ගමුකෝ. එහෙම ලේසි. සාන්ද්‍රණ ගත්තා නම් මෙන්න මේක අපි 100න් කියන්නේ 0.1 ඝන ඩෙසිමීටර වලින් බෙදමු. ඒතර සාන්ද්‍රණ ගත්තා නම් ලේසි නැත්තම් කරදරයක්. විකර්ණ ප්‍රමාණයත් සාන්ද්‍රණය අඩුවීමක් විදිහට ගමු අපි. මේක 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක් මේකත් 2.5 වැඩි කිරීම 10 ඍණ 3ක්. එතකොට මෙතනින් අපිට එනවා 1.5 වැඩි කිරීම. එතකොට මේකේ වෙනස මේකෙන් ප්‍රතික්‍රියා කරනවා A ප්‍රමාණයක්. මෙතනින් A ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා මෙතනින් A ප්‍රමාණයක් හැදෙනවා අපිට H2+ සාන්ද්‍රණය හොයාගත්තා නම් වැඩේ ගොඩ. එතකොට මේකේ සමතුලිත අවස්ථාව ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් මේක 0.25 ඍණ A ධන A. හැබැයි ඔයාලට දැක්කහම තේරෙන්න ඕන Ka වැලියු එක වැඩි කිරීම 10 ඍණ 5ක්. එහෙනම් මේ A ආසන්නව බිඳුවක් කියලා අපිට ගන්න පුළුවන් මේක එකතු කරා කියලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි Ka වැලියු එක මෙහෙම ගමු. මේක MCQ එකකුත් එක්කනේ. right එතකොට මේ පැත්තෙන් අපිට එනවා HA. එතකොට මේක ගත්තොත් එහෙම H2+ අයන සාන්ද්‍රණය යුක්ත කරගත්තොත් H2+ අයන සාන්ද්‍රණය යුක්ත කරගත්තොත් Ka වැඩි කිරීම HA බෙදීම A- සාන්ද්‍රණය. මේක බලන්න ලස්සන දෙයක් වෙනවා. ඒක තමයි මේ දෙකේම දැන් A ආසන්න බිඳුවක් කියලා අපි හිතනවා සාමාන්‍යයෙන් Ka වල අගේ ගොඩක් විඝටනය පොඩි හින්දා මේක අයින් කරලා දාන්න පුළුවන්. එතකොට Ka නෝ අපිට එක වැඩි කිරීම 10 ඍණ එක වැඩි කිරීම 10 ඍණ 5ක් m මෙතනින් එනවා 0.25 m බෙදීම 0.25 m. එතකොට මේකට මේක කැපිලා යනවා. එතකොට H2+ අයන සාන්ද්‍රණය එනවා. මම දැන් මේ පැත්තෙන් ලියන්නම් ඊට මදි වෙන නිසා මේ ටික ඔයාලා අවශ්‍ය කට්ටිය ලියා ගන්න වීඩියෝ එක නතර කරලා. H2+ අයන සාන්ද්‍රණය වර්තන සුළු කරාම කීයක් එනවද? එක වැඩි කිරීම 10 ඍණ 5ක් m කියලා එනවා. ඒ කියන්නේ මේකේ pH එකේ ගත්තොත් ඍණ ලඝු 10 පාදයට එක වැඩි කිරීම 10 ඍණ 5ක් කියන්නේ H2+ අයන සාන්ද්‍රණය. එතකොට ඇත්තටම pH එකේ 7ක් කියලා තමයි එන්නේ. pH එකේ 7ක් 5ක් කියලා තමයි එන්නේ. pH එකේ 5ක් එන්නේ. එතකොට උත්තරේ 3 තමයි එන්නේ. උත්තරේ 3 තමයි එන්නේ. එතකොට 1ට 2 ඊට පස්සේ 2ට 3 තමයි එන්නේ. හරි. 2 5 ගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. අනික මේ විගටනේ සාමාන්‍යයෙන් අපි නොසලකා හරිනවා. හරි. එතකොට මේකට උත්තරේ 3 එන්නේ. රයිට්. ඊට පස්සේ බලන්න අනිත් එක 298 දී දෙකක් A2 B2 ගෑස් A2B යන ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි විපර්යාසය ඍණ 250 කිලෝජූල් වේ. මෙම ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් සත්‍ය වන්නේ. අපි ප්‍රතික්‍රියාව ඉස්සලා ලියමු. අපිට ප්‍රතික්‍රියාව තේරුම් ගන්න කලින් ප්‍රතික්‍රියාව ලියන්න එපා. ශක්ති විද්‍යාව සම්බන්ධ ගැටලුවක් නේද? එතකොට මේක ලිව්වොත් එහෙම මේක එනවා දෙකක් A2 ගෑස් B2 ගෑස් දෙකක් A2B. මෙන්න මේකේ මෙයාලා කියනවා සම්මත එන්තැල්පි විපර්යාසය ඍණ 250යි කිලෝජූල් මවුලයට වේ. මෙයාගේ සම්මත එන්තැල්පි විපර්යාසය
ඍණ 250 කිලෝ ජූල් මවුලයට වෙනවා. ඊට පස්සේ කියනවා සියලු උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වේ. ස්වයං සිද්ධතාවය ගැන කතා කරද්දී අපි මෙන්න මේ සූත්‍රය දරන් ඉන්න ඕන. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. ඒතර මේකේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ඩෙල්ටා G කියන එක. ඒ කියන්නේ ගිබ් ශක්තිය කියන එක බිඳුවට වඩා අඩු නම් තමයි ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තනියෙන් වෙන්නේ. ස්වයං සිද්ධ වෙයි. රයිට්. එතකොට දැන් 200 ඩෙල්ටා H 250යි. එතකොට ඩෙල්ටා G වලදී අපිට මේක ඩෙල්ටා G වල සූත්‍ර ගන්න පුළුවන් 250ක් නේ මෙතනට එන්න ඕනේ. 250 කිලෝ ජූල් මවුලයට තමයි ඩෙල්ටා H වල අගේ. දැන් ඩෙල්ටා G ඍණ නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙනවනේ. ඩෙල්ටා G ඍණ නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙනවා. හැබැයි ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. නේද? ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ පැත්තේ වායු අණු 3ක් තියෙනවා. මේ පැත්තේ වායු අණු 3යි. වායු අණු 3යි. මේ පැත්තේ වායු අණු 3යි. මේ පැත්තේ වායු අණු 2යි. නේද? මෙතන වායු අණු 2යි. වායු අණු 2යි. එතකොට වායු අණු 3කින් වායු අණු 2ක් වෙනවා කියලා කියන්නේ එන්ට්‍රොපි විපර්යාසය ගැන මොකද්ද කියන්න පුළුවන්. වායු අණු 3ක් තියෙනවා කියලා කියන්නේ පළවල එන්ට්‍රොපිය. පළවල එන්ට්‍රොපිය ටිකක් වැඩි. මොකද චලනය වීමේ හැකියාවනේ අපි එන්ට්‍රොපි කියන්නේ. එතකොට මෙතන වායු අණු 3ක් තියෙනවා කියලා කියන්නේ පළවල එන්ට්‍රොපිය වැඩි. රයිට්? පළවල එන්ට්‍රොපිය වැඩි ප්‍රතික්‍රියක වලට වඩා. ප්‍රතික්‍රියක වලට වඩා. රයිට්? ප්‍රතික්‍රියක වලට වඩා. ඒකට හේතුව මෙතන වායු අණු 3යි මෙතන වායු අණු 2යි. වායු අණු සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ චලනය වීමේ හැකියාව වැඩි වෙනවා. චලනය වීමේ හැකියාව වැඩි වෙනවා කියලා කියන්නේ එන්ට්‍රොපි වැඩි වෙනවා. මෙයාගේ වායු අණු 3යි මෙයාගේ වායු අණු 2ක් කියන්නේ එන්ට්‍රොපි මෙහෙම වෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය එන්ට්‍රොපි විපර්යාසයක් ගන්නෙ අප්‍රතික්‍රියක මෙතනට එන්නේ හරි. මෙතන මොකද වායු අණු 3 තියෙන ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපිය වැඩි. පළවල එන්ට්‍රොපිය අඩුයි. රයිට්? එතකොට අපි පළවල එන්ට්‍රොපියෙන් ප්‍රතික්‍රියක එන්ට්‍රොපියන අඩු කරන්නේ. මෙතන වෙන දේ බලන්න ප්‍රතික්‍රියක එන්ට්‍රොපිය අඩු කරද්දී පළවල එන්ට්‍රොපිය ධන. මොකද මේක අඩුයිනේ. එතකොට පළවල එන්ට්‍රොපිය අඩුයි ප්‍රතික්‍රියකවල වැඩි. එතකොට අනිවාර්යයෙන්ම මේක ඍණාගයක් වෙනවා. මේක ඍණාගයක් වෙන එකට හිතේ වායු අණු සංඛ්‍යාව වැඩි වෙද්දී මෙතන එන්ට්‍රොපිය වැඩි මෙතන එන්ට්‍රොපිය අඩුයි. එතකොට මෙන්න මේක ගත්තොත් මේක දැන් අඩු අගයකින් වැඩි අගයක් අඩු වෙද්දී ඍණ. එතකොට ඇත්තටම ප්‍රතික්‍රියාව මෙන්න මේක ඇල්ලත් ඍණ මේකත් ඍණ කියලා අපි දන්නවා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ දෙක ඍණයි වෙලා මේක මෙන්න මේ කොටස ධන වෙනවා. එතකොට සියලුම ප්‍රතික්‍රියාවලදී ස්වයං සිද්ධ වෙනවා කියන එක වැරදි. සියලුම ප්‍රතික්‍රියාවලදී හදිස්සියේ හරි මෙන්න මේ අගය මේකට වඩා වැඩි වුණොත් මේක සමස්තයක් විදිහට මේක ඇල්ල දන්න නිසා ඩෙල්ටා G ධන වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැති වෙයි. ස්වයං සිද්ධ නොවේ. එතකොට සියලුම උෂ්ණත්වවලදී කියන එක වැරදි. එහෙනම් මේ කෑල්ල කුඩා වෙන තරමට මේ කෑල්ල කුඩා වෙන තරමට ඒ කියන්නේ T ඩෙල්ටා S කුඩා වෙන තරමට ඒ කියන්නේ ඩෙල්ටා H වලට වඩා T ඩෙල්ටා වල අගයක් විදිහට T ඩෙල්ටා S වල අගය කුඩා වෙන තරමට ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්න වැඩි. ඒ කියන්නේ අගය අපි මාපාංකය දාමු. එතකොට මෙතන අගය මේක 100ක් වුණොත් මේක 205ක් වෙන්න ඕනේ. නැත්නම් 99ක් වෙන්න ඕනේ. මේක 200ක් වුණොත් හරියන්නේ නැහැ. එහෙනම් මේ අගේ කුඩා වෙන්න ඕනේ. මේ අගේ කුඩා වෙන්න නම් මේ අගේ ඉහළ උෂ්ණත්ව නෙවෙයි පහළ උෂ්ණත්වවලදී තමයි මේ අගේ කුඩා වෙන්නේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාව පහළ උෂ්ණත්වවලදී තමයි ස්වයං සිද්ධ වෙන්නේ. ඉහළ උෂ්ණත්වවලදී මේ අගේ ධන නිසා මේ කැලේ ලොකු වෙච්ච ගමන් ඩෙල්ටා G ධන වෙනවා. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. මෙම් ප්‍රතික්‍රියාවේ ඉහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිදුව හැක වැරදිනේ. පහළ උෂ්ණත්වවලදීනේ එන්ට්‍රොපියගේ ඍණාගයක් වේ. උත්තරේ ගන්න පුළුවන්. පහළ උෂ්ණත්වයේ ස්වයං සිද්ධව සිදු නොවේ ගන්න බෑ. මේ ප්‍රතික්‍රියා ගිබ් ශක්තිය ගැන කිසිදු අනාවකයක් පළ කරන්නේ යකෝ අනාවකමයි කිව්වේ. රයිට්? එතකොට එන්ට්‍රොපි ඍණ කියන එක ගන්න පුළුවන්. ඇයි ඒ ගන්න පුළුවන්? වායු අණු 3කින් වායු අණු 2කට යද්දී එන්ට්‍රොපි අඩු වෙනවා. ඒ කියන්නේ එන්ට්‍රොපියගේ ඍණ. මොකද අපි පළ වලින් ප්‍රතික්‍රියක අඩු කළා තමයි එන්ට්‍රොපිය ගන්නෙ. ඒක තමයි හේතුව. රයිට්? එතකොට ඔන්න අපේ කීවෙනි උත්තරේද? අපේ තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ එන්ට්‍රොපි ඍණ කියන එක. මේකේ අවශ්‍ය කරුණු ලියා ගන්න. රයිට්. ඊළඟ දෙක ලේසි. පහත ජල ද්‍රාවණයක සන්නායකතාව ආරෝහණය වන පිළිවෙල වන්නේ මුහුදු ජලය, ලිං ජලය, ආශ්‍රිත ජලය 0.1 mkcl 0.1 mkcl 0.1 mkcl. සාමාන්‍යයෙන් සන්නායකතාවයට බලපාන්නේ මොකක්ද කියලා හිතුවොත් මේක කරන එක මහා ලොකු වැඩක් නෙවෙයි. සන්නායකතාවට බලපාන්නේ එක සාධකයයි. ද්‍රාවණයක සන්නායකතාවයට බලපාන්නේ
තාවයට බලපාන්නේ අයන සාන්ද්‍රණය. අයන සාන්ද්‍රණය වැඩි නම් අයන සාන්ද්‍රණය වැඩි නම් සන්නායකතාව වැඩි. ඒ කියන්නේ සන්නායකතාවයට බලපාන්නේ නිදහසේ චලනය විය හැකි අයන. එතකොට වෙන්නේ මෙහෙමයි. අපි හිතන්න මෙන්න මෙහෙම ඇනෝඩයක් සහ කැතෝඩයක් දැම්ම කියලා. මෙන්න ද්‍රාවණයක් තියෙනවා. මේකේ තියෙනවා මොකද අප්පා මගේ අද පෑන් එකක්වත් ලියවෙන්නේ නැහැ කියන්නේ පුදුම කරදරයක් ඈ. මෙන්න මෙතන ඍණාගයක් මෙන්න මෙහෙම ඍණායන මෙන්න මෙහෙම තිබ්බොත් මේක ඇත්තට විද්‍යුතයේ සන්නායන වෙනවා කියන්නේ ආරෝපණ ගමන් කිරීමක්නේ. ඒතකොට ආරෝපණ ගමන් කිරීම යටතේදී ධන ඍණ ආරෝපණ තියෙනවා නම් තමයි ආරෝපණ ගමන් කරන්නේ. ඒ කියන්නේ ආරෝපණ ගෙනියන්නේ මේ ආයන. සාමාන්‍ය එතකොට ඍණ පැත්තට යනවා ධන ආයන. මෙන්න මේ පැත්තට යනවා ධන ආයන. ඍණ පැත්තට යනවා ධන ආයන. ධන පැත්තට ඍණ ආයන යනවා. ඒතකොට මෙන්න මේ විදිහට තමයි ද්‍රාවණයක සන්නායකතාව වෙන්නේ. එතකොට ධන ආරෝපණ සංඛ්‍යාව වැඩි වෙන්න ගෙනියන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. ගෙනියන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ සන්නායකතාව වැඩි වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ලෝහයක ගත්ත නිදහසේ සංචරණය විය හැකි ඉලෙක්ට්‍රෝනනේ ආරෝපණයේ මේ සන්නායකතාවට හේතු වෙන්නේ. එතකොට මෙතනදී නිදහසේ චලනය විය හැකි අයන ප්‍රමාණය වැඩි වෙන්න සන්නායකතාව වැඩි විය යුතුයි. අපි ගත්තොත් මෙතන කියනවා ආශ්‍රිත ජලයේ තමයි අයන සාන්ද්‍රණය අඩුම. ආශ්‍රිත ජලයේ අයන සාන්ද්‍රණය කොච්චරද? සාමාන්‍යයෙන් ආශ්‍රිත ජලය ගත්තොත් 25 දී H3O+ සහ OH- අයන සාන්ද්‍රණය අපි දන්නවා කීයක් දෙන්නේ. මේ දෙකම එක වැඩි කිරීම 10^7යි. පට්ට පොඩ්ඩයි හරි. එතකොට අඩුම එන්න ඕනේ ආශ්‍රිත ජලය. ඊට පස්සේ අපි ගත්තොත් එන්න ඕනේ ඊට පස්සේ ලිං ජලය. ලිං ජලය සාමාන්‍ය භූගත ජලයේ ටිකක් අයන ප්‍රමාණයක් තියෙනවා. khනිජ දිය වෙලා තියෙනවනේ නේද? එතකොට ඊළඟට එන්න ඕනේ ලිං ජලය. ඒකේ අයන සාන්ද්‍රණය තරමක් තියෙනවා. හැබැයි ආශ්‍රිත ජලයට වඩා චුට්ටක් තියෙනවා. හැබැයි ඊට වඩා අඩුයි. ඊට පස්සේ දැන් ලවණයක් දිය කරලා. දැන් KCl 0.1 m KCl ද්‍රාවණය එන්න ඕනේ. මොකද ලවණ සාන්ද්‍රණයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඊට පස්සේ එන්න ඕනේ 1 m KCl ද්‍රාවණය. දැන් මේකේ අයන සාන්ද්‍රණය තවත් වැඩිනේ. මේකේ අයන සාන්ද්‍රණය මේ වගේ දෙගුණයක්. 0.2ක්. මොකද පොටෑසියම් ධනයි Cl-. මේකේ 2ක් m. මේ කියන්නේ සාන්ද්‍රණය ගොඩක් වැඩි. මුහුදු ජලය ගත්තොත් එහෙම මුහුදු ජලයේ khනිජ ලවණ වලින් සම්පූර්ණ වෙච්ච දෙයක් නේ. මුහුදු ජලය කියන්නේ khනිජ ගොඩක් තියෙනවානේ. khනිජ ගොඩක් තියෙනවා කියන්නේ යාට අපි ගත්තොත් මුහුදු ජලයේ වතුර කටේ තියන්න බැරි තරම් ලුණු රහින එකට හේතුව තමයි මේකේ khනිජ දිය වෙලා තියෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රධාන කරගෙන මැග්නීසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩක් ඒවා දිය වෙලා තියෙනවා. එතකොට මේකේ අයන සාන්ද්‍රණය ගොඩාක් වැඩි. එතකොට මෙන්න මේ විදිහට තමයි සන්නායකතාව විචලන වෙන්නේ. බලමු මෙහෙම එකක් තියනවාද කියලා. ආශ්‍රිත ජලය, ලිං ජලය ආශ්‍රිත ජලය, ලිං ජලය 0.1 m KCl 1 m KCl මුහුදු ජලයේ තියෙන උත්තරේ 4 වෙනි එකේ. උත්තරේ 4 වෙනි එකේ. right? ඊළඟ එක තියෙනවා සුදු ස්පටිකමය සංයෝගයක් සාන්ද්‍ර H2SO සමග H2SO4 සමග රත් කර විට දුඹුරු පැහැති වායුවක් පිටවිනි. right? දුඹුරු පාට වායුවක් පිට වුණා. දුඹුරු පාට වායුවක් කියද්දි ඔයගොල්ලෝගේ මනසට එන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද මනසට එන්න ඕනේ? සාන්ද්‍ර H2SO4ත් එක්ක ප්‍රධාන වශයෙන් අයන පහක් ප්‍රතික්‍රියා කරනවා. ඒ අයන පහ මනසට එන්න ඕනේ. right? Br- සාන්ද්‍ර H2SO4 හමුවේ ප්‍රතික්‍රියා කරනවා. පහයි තියෙන්නේ හරි. පහ මතක තියාගන්න ඉල්ල ඉතින්. වෙන මොන මගුලක් කරන්නේ? Br2 මේක රතු දුඹුරු පාටයි. මේක රතු දුඹුරු පාටයි. right? ඊට පස්සේ I- සාන්ද්‍ර H2SO4 දැම්මොත් දම් පාටයි. දම් පාට. ඊට පස්සේ තවත් පාටවත් එක්ක වර්ණවත් එක්ක කෙනෙක් ඉන්නවා. ඒක තමයි Cl-. සාන්ද්‍ර H2SO4 දැම්මොත් ක්ලෝරින් කහ කොළ පාටයි. වායුවක්. හරි? ඊට පස්සේ තවත් එක්කෙනෙක් ඉන්නවා නයිට්‍රේට් අයන දැම්මොත් සාන්ද්‍ර H2SO4 දැම්මොත් දුඹුරු පාට NO2 පිට වෙනවා. මේක දුඹුරු පාටයි. නේ ටික රත් කරන්නත් ඕනේ මේක. ඊට පස්සේ තවත් එක්කෙනෙක් ඉන්නවා ඇසිටික් අම්ලය. ඇසිටේට් අයන. ඇසිටේට් අයනයට සාන්ද්‍ර H2SO4 දැන් හොද්දට මතක තියාගන්න ගලේ ගෙටුවා වගේ හරි. මෙන්න මේ පහ ඕනේ ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. මෙන්න මේකත් අඳුර ගන්න ලේසි. ඇසිටික් වාෂ්පය පිට වෙනවා. මේක විනාකිරි සුවඳයි. මෙතන හැබැයි කියන්නේ ස්පටිකමය සංයෝගයක් සාන්ද්‍ර H2SO4 සමග රත් කර විට දුඹුරු පැහැති වායුවක්. එක්ක Br2 එක්ක NO2.
හරි එක්ක මේක ඇතුලේ Br- තියෙන්න ඕනේ එක්ක මේක ඇතුලේ නයිට්‍රේට් අයන තියෙන්න ඕනේ මේ දෙකෙන් එකක් තිබිය යුතුයි මෙහෙම තිබ්බොත් තමයි පේන්න ඕනේ බලන්න මේකේ මොකද්ද තියෙන්නේ කියලා potassium nitrate KBr ammonium chloride sodium chloride Ki උත්තරේ නිකම්ම විලා KNO3 වෙන්න ඕනේ හරි මොකද අපි මෙතනින් ගත්තේ සාන්ද්‍ර නයිට්‍රික් එකේ NO2 පිට කරන්නේ දුමුරු පාට වෙන H2SO4 හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ මෙන්න මෙයා NO2 තනුක තනුක අම්ල සමග ඒ කියන්නේ තනුක H2SO4 කියලා ගමු අපි නයිට්‍රේට් අයනය නයිට්‍රයිඩ් අයනය මෙයත් එක්ක දුමුරු පාටක් පිට කරනවා දැන් මේක වෙන්නත් පුළුවන් හැබැයි අවුලක් නැහැ ඒක නෑ මේ උත්තරේ තනුක එකත් එක්ක පිට කරනවා කියන්නේ මෙයා සාන්ද්‍ර එකත් එක්ක පිට කරනවානේ එතකොට මෙයාද කියලා සැකයක් එන්න පුළුවන් හැබැයි එහෙම එකක් උත්තරේ නැති නිසා අනිවාර්යෙන් උත්තරේ පළවෙනි එක වෙන්න පුළුවන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා 1 2 දෙකේම Br2 මේ දෙකම තියෙනවා දැන් දෙවෙනි එකෙත් පොටෑසියම් නයිට්‍රේට් තියෙන දෙවෙනි එකේ KBr. ඒතකොට එකෙන් එක හෝ දෙක වෙන්න ඕනේ එක හෝ දෙක වෙන්න ඕනේ එක හෝ දෙක වෙන්න ඕනේ මෙයාත් වෙන්න පුළුවන් හැබැයි මෙයා නෑ එතකොට එක හෝ දෙක දෙන්නම දුඹුරු පාට වායුන් දෙකක් පිට කරන්නේ ඊට පස්සේ කියන මෙම සංයෝගය ඇල්මිනියම් කුඩු හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මිශ්‍ර කර විට ඇමෝනියා සුවඳ දැනෙනවා. ඒ කියන්නේ ඇමෝනියා පිට වෙලා. ඒ කියන්නේ ඇමෝනියා සුවඳ දැනෙනවා කියන්නේ ඇමෝනියා පිට වෙලා කියන එක නේද? ඒතර ඇමෝනියා පිට වෙලා නම් මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙලා තියෙන්නේ. ඒක පිට කරන්නේ නයිට්‍රේට් විතරයි. ඇල්මිනියම් කුඩුයි දෙවර්ධා මිශ්‍ර ඇල්මිනියම් කුඩු හෝ දෙවර්ධා මිශ්‍ර ලෝහය දැම්මොත් AlO2- හැදිලා ඇමෝනියා පිට කරනවා. මෙන්න මේක පස්සේ බැලන්ස් කරලා බලන්න ප්‍රතික්‍රියාවක් හරි භාෂ්මික මාධ්‍යත් තමයි කරන්නේ. ජලය සහ OH- එක පැත්තට දාන්න ඕනේ. ඇමෝනියා පිට වෙන්නේ නයිට්‍රේට් අයන තිබ්බොත් විතරයි. දුමුරු පාට වායුවක් පිට කරන සාන්ද්‍ර H2SO4 එක Br- NO3- තනුක H2SO4 එක පිට කරන ඕන හින්දා මෙයාවත් ගන්න පුළුවන්. මේ තුන් දෙනා පිට කරනවා. හැබැයි ඇමෝනියා පිට කරන්නේ නයිට්‍රේට් විතරයි. හරි ඇමෝනියා පිට කරන්නේ නයිට්‍රේට් විතරයි. එතකොට මේකට උත්තරේ එන්න ඕනේ පළවෙනි එක. උත්තරේ පළවෙනි එක. රයිට් මේ විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රය හදන්නේ. ලේසි ප්‍රශ්න පත්‍රයක් මම හිතනවා මේක කරන්න ඇති කියලා අනිවාර්යයෙන්ම දවසින් දවසට මේක අප්ඩේට් කරලා පේපර්ස් ටික කරන්න හරි. රයිට් එහෙනම් මම මේකෙන් අදට නතර වෙනවා.